नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिशुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिथ्याजीवा वेरमणि सिक्खापदं समादयामि පින්වත්නි පසුගිය දිනෙහි අප අවසන් කළේ අහේතුක සිත් පිළිබඳ විස්තරය. මේ අවස්ථාවේදී අපි දැනගත්තා අකුසල් සිත් 12ත් අහේතුක සිත් 18ත් කියන මේ සිත් 30 අශෝභන සිත් කියන නාමයෙන් හඳුන්වනවා. ඒට කාරණය වන්නේ ඒ සිත් සමග ඒකද සිතක්වත් සමග අහේතුක සිත් 18 කියන සිත්වලට සිත්වලත් ඒ වගේම අකුසල් සිත් 12 කියන සිත් 30ම සෝභන චෛතසිකයි කියා හඳුන්වන එකද චෛතසිකයක්වත් නොයෙදෙන බැරි. ඒ නිසා ඒ සිත්වලට අශෝභන සිත් කියන නමක් දී තිබෙනවා. එයින් අන්‍ය වූ සියලුම සිත් වලට සෝබන සිත් කියන නම දෙනවා. ඒ අනුව සලකන විට සෝබන සිත් තිබෙනවා 59ක්. අසෝබන සිත් 30ක් ඊට එකතු වූ කලෙහි සිත් සියල්ලම 89යි. තවත් ක්‍රමයකින් සෝබන සිත් 91ක් කියලා දැක්වෙනවා. එහෙම දක්වන්නේ ලෝකෝත්තර සිත් 8 ධානාංගයන්ගේ යෙදීමේ භේදයෙන් සිත් 40ක් කොටගෙන ඒ ලෞකික සිත් සෝබන සිත් 51ට ඒ 40 එකතු කොට 91ක් වෙයි කියලා දැක්වෙනවා. ඒවා පිළිබඳ විස්තර අපට සිත් පිළිබඳව දිගටම කතා කරගෙන යන විට දැනගන්නට ලැබෙනවා. ඊළඟට අපට ඉගෙන ගන්නට තිබෙන්නේ සෝබන සිත් වලින් කාමාවචර සිත් වලට ඇතුළත් සෝබන සිත් 24ක් ගැන. ඒවාට කියනවා කාම සෝබන සිත් කියලා. ඒ කාම සෝබන සිත් කුසල් සිත්ය, විපාක සිත්ය, ක්‍රියා සිත්ය කියලා කොටස් තුනකට බෙදෙනවා. ඒ ಜಾති වශයෙන් කාමසෝබන සිත් වල කුසල් සිත් 8ක් ලැබෙනවා, විපාක සිත් 8ක් ලැබෙනවා, ක්‍රියා සිත් 8ක් ලැබෙනවා. එකතු වුණාම 24ක් වෙනවා. ඒ කුසල් සිත් 8 නම් කර තිබෙන්නේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංඛාරික සිත,
සෝමනස්ස සහගත ඥාන විපයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන විපයුක්ත අසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන විපයුක්ත සසංඛාරික සිත. මේ විදිහටයි ඒ සිත් 8 නම් කර තිබෙන්නේ. එයින් පළමුවන්න සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. දැන් ඒ සිත පිළිබඳව විස්තර කතා කරන්නට කලින් අප දැනගත යුතුව තිබෙනවා කුසල් කියන්නේ මොනවටද කියලා. කුසල් කියන පදය විස්තර කරන තැන්වල ඒ කුසලය කියන පදයට දී තිබෙනවා නොයෙක් තේරුම්. අනවජ්‍ය, ඡේක, සුඛ විපාක ඔය ආදී නොයෙක් තේරුම් දී තිබෙනවා. එයින් කුසලය කියන්නේ අකුසල ධර්මයන් දුරු කරන ධර්මවලට කියන නමක්. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධංසෙන්ති ති කුසලා. එහෙම දැක්වේ. ඒ කුච්චිත වූ කියන්නේ පිළිකුල් කටයුතු ලාමක වූ අකුසල ධර්මයන් සොලවන කම්පා කරන විනාශ කරන ධර්මවලට කුසල් කියනවා. ඒ කුසල් සිතක් එයින් අදහස් කරන්නේ කුසල් සිතක් යම් අවස්ථාවකදී උපදීද ඒ උපදින අවස්ථාවේදී අකුසලයන් බැහැර කොට තබන අකුසලයන් දුරු කරන හැම කුසල් සිතකින්ම කරන ප්‍රධාන වැඩේ තමයි එය. අකුසල් දුරු කිරීමයි කුසලයෙන් කෙරෙන්නේ. ප්‍රධාන එකේ ඒ කුසල් වල තිබෙනවා තවත් ඉෂ්ට විපාක ගෙන දෙන බව. සැප විපාක ගෙන දෙන බවත් කුසලයටයි. දැන් ඒ නිසා සැප ලබන්නට ඕන නම් කෙනෙක් කුසල් කරන්නට ඕන නැත්නම් පින් කරන්නට ඕනේ කියන්නේ ඒ සැප විපාක ගෙන දෙන බවක් කුසලෙහි තිබෙනවා. ඒ නිසා කුසලය කියන එක නිර්වද්‍ය දෙයක්. වැරදි එකක් නෙවෙයි. වැරද්දක් වන්නේ හැම විටම අකුසලයේ. කුසලයෙන් වරදක් වන්නේ නැහැ. කුසල් සිතෙන් වරදක් කරන්නේ නැහැ. ඒ වරද කරන බවක් කුසල් සිතෙහි නැහැ. ඒ නිසා කුසල් සිත අකුසල් සිත වෙනුවට හැම විටම උපදවා ගත යුතු සිතක් බවක් තේරුම් ගන්නට ඕන. ඒ කුසලය තමා කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝත්තර කුසල් කියා ඒ භූමි වශයෙන් කොටස් ಜಾති නැත්නම් කොටස් 4කට බෙදෙනවා. ඒ ಜಾතිය නම් කුසල ಜಾතිය. ಜಾති වශයෙන් ගත්තම එකම ಜಾතිය. එහෙත් එකම ಜಾතියකට අයිති ඒ සිත් භූමි වශයෙන් 4කට බෙදෙනවා. ඒ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා. එයින් මේ දැන් අප ඉගෙන ගන්නට යන්නේ කාමාවචර කුසල් සිත් ගැන. ඒ සිත් බොහෝ කටයුතු සඳහා යොදා ගන්න සිත්, ඇතිවන සිත්, උවමනා කරන සිත්. කෙනෙක් භාවනා කොට ධ්‍යාන උපදවා ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ භාවනා කිරීම වශයෙන් ඇතිවන්නා වූ සිත් වන්නේද මේ කාමාවචර කුසල් සිත්. භාවනා කරලා මාර්ගඵල උපදවා ගන්නට බලාපොරොත්තු වන්නේ නම් එතනද භාවනා කිරීම වශයෙන් ඇති කරගන්නේ මේ කාමාවචර කුසල් සිත්. එනිසා මේ කාමාවචර කුසල් සිත් අපට බොහෝ දෙයක් ඒ ධ්‍යාන මාර්ග කියන මේවා උපදවා ගැනීමටද උවමනා කරනවා. ඒ අතර අපි කරන අනිත් හැම පින්කම් වලදී අපට උපදින්නේද කාමාවචර කුසල් සිත්. දන් දීමක් කරන විට අපි සීලයක් සමාදන්ව ආරක්ෂා කරන විට ඒවා ආවර්ජනා කරන විට භාවනාවක යෙදෙන විට වතාවතක යෙදෙන විට ගරු කළ යුත්තන්ට ගරු කිරීමක් කරන විට පින් දෙන විට පින් අනුමෝදන් වන විට බණ කියන විට බණ අසාගෙන සිටින විට
මේ හැම අවස්ථාවලදීම අපට උපදන්නේ කාමාවචර කුසල් සිත්. ඒ නිසා කාමාවචර කුසල් සිත් ගැන හොඳ හැටි අප දැනගන්නට ඕන. ඒ සිත නම් කර තිබෙන්නේ ඔය කලින් මා සඳහන් කළ පරිදි වේදනාව මුල් තැනටගෙන. වේදනා කීවේ විඳීම, අරමුණු රස විඳීමේ කියන එක අප මුල් කතාවලදීම දැනගත්තා. මේ කාමාවචර කුසල් සිත් වල වේදනා වශයෙන් ඇතිවන්නේ වේදනා දෙකයි. විඳීම් දෙකක් තිබෙනවා. එකක් සැප විඳීමක්, සෝමනස්සයක්, සොම්නසක්. අනික උපේක්ෂාව. ඒ සෝමනස්ස උපේක්ෂා කියන මේ වේදනා දෙක හැර වෙන වේදනාවක් ඒ කාමාවචර කුසල් සිත්වල ලැබෙන්නේ නැහැ. ඒ නිසා වේදනා වශයෙන් වේදනා දෙකකටයි ඇතුළත් වන්නේ. සෝමනස්ස වේදනා, උපේක්ෂා වේදනා. ඊළඟට කාමාවචර කුසල් සිත ප්‍රභේද වන්නේ ඥාන සම්පයුක්ත, ඥාන විප්පයුක්ත කියන මේ දෙකයි. ඥාන සම්පයුක්තේ කීවේ නුවණ සමග යෙදෙන කියන එක. නුවණ ඒ සිත්වල යෙදෙනවා. ඥාන විප්පයුක්තේ කියන්නේ නුවණ ඒ සිත්වල යෙදෙන්නේ නැත්නම්. ඒ නුවණ යෙදෙන සිත්ද නුවණ නොයෙදෙන සිත්ද කියලා කාමාවචර කුසල් සිත් දෙකකට බෙදෙනවා. දෙකක්. ඊළඟට කාමාවචර කුසල් සිත් බෙදෙන්නේ ඒවායේ ඇති අසංඛාරික සසංඛාරික කියන මේ ભેදය නිසා. අසංඛාරිකයි කීවේ ඒ උනන්දු කරවීමක්, ඇනවීමක් නැතිව තියුණුව ඇතිවන්නා වූ සිත. සසංඛාරිකයි කීවේ ඒ විදිහේ උනන්දු කරවීමක්, ඇනවීමක්, පෙළඹවීමක් ඇති කල්හි උපදනා සිත. මෙන්න මේ විදිහටයි ඒ කාමාවචර සිත් ප්‍රභේද වන්නේ, කුසල් සිත් ප්‍රභේද වන්නේ. එයින් පළමු කොට සෝමනස්ස සිත සෝමනස්ස සහගත වන්නේ කෙසේද කියන එකත් දැනගන්නට ඕන. දැන් අපට පිනක් දහමක් කරන අවස්ථාවලදී අපගේ සිතෙහි ඇතිවන මේ සෝමනස්ස වේදනාව අප හැමදිනාටම වගේ ඒ අවස්ථාවලදී ප්‍රකට වෙලා ඇත. ඒ පසුගිය කාලවලදී අප කර තිබෙන පින්කම් ගැන අපගේ සිත ආපසු යවා ඒ ගැන සලකා බලන විට ඒ අවස්ථාවලදී අපට ඇති වූ සොම්නස ගැන සිතා ගන්නට පුළුවන්. ඒ කුසලයේහි යෙදෙන විට, ඒ පිනෙහි යෙදෙන විට අපට ඇති වූ සොම්නස. ඒ සොම්නස නම් හැම විටම ඉෂ්ඨාරම්මණයක් අරමුණු කොට ඉෂ්ඨාරම්මණයක එල්බගෙන සිත ඇතිවන කල්හි උපදනා වූ වේදනාවක්, විඳීමක්. ඒ කියන්නේ අරමුණ හොඳ නම් අප සලකන හැටියට ඒ අරමුණ අපට බොහොම හොඳ දෙයක් නම්, හොඳ දෙයක් වශයෙන් නම් අපට ඒ අරමුණ අප ගන්නෙ. ඒ අවස්ථාවේදී අරමුණෙහි තිබෙන ඒ හොඳ බව විඳින ස්වභාවයටයි සෝමනස්ස වේදනා කියන්නේ. අනේ එහෙම සෝමනස්සයක් කුසලයේ සමග, කුසල් සිත සමග උපදින. ඒට කරුණු දක්වා තිබෙනවා. ඒ ප්‍රධාන කාරණේ පිළිබඳව දක්වා තිබෙන ප්‍රධාන කාරණය ගැන විස්තරයක් කරනවා නම් ඒකට බොහෝම වේලාවක් ගත කරන්නට වෙනවා. මුලින්ම අභිධර්මයේ ඉගෙන ගන්නා පින්වතුන්ට ඒ ගැන කියා දීමේදී. ඒ මොකද මේ සොම්නස් සිතක් ඇතිවීමට, සොම්නසක් ඇතිවීමට, ඒ සිත සොම්නස් සහගත වීමට, ඒකයි කියන්නේ. සිත සොම්නස් සහගත වීමට වමනා කරන කරුණු අතරින් පළමු වන කරුණ හැටියට දක්වා තිබෙන්නේ සොම්නස් සිතකින් උපන්නකු වීම කියන එක. සොම්නස් සිතකින් උපන් බව. අන්න ඒක ගැනයි, ඒ ගැන විස්තර කරන්නටයි වෙලා ගත වෙනවයි කීවේ. ඒ සොම්නස් සිතකින් උපදිනවයි කියන්නේ යම්කිසි භවයක පළමුවෙන්ම ලැබෙන සිත වූ
ප්‍රතිසන්ධි සිත. මේ ප්‍රතිසන්ධි කියන වචනේ මේ පිනතුන්ට දැන් තේරෙනවා ඇති. එක් භවයකින් සැර චුතව ඊළඟ භවයෙහි ප්‍රතිසන්ධිය ලබන අවස්ථාවේදී ඒ ප්‍රතිසන්ධිය සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත. ඒකට කියන්නේ ප්‍රතිසන්ධි සිත. ඒ සිත විපාක දීමට එළඹුණු කර්මයෙහි විපාක සිත. දැන් සිදු කරන ලද කර්මයන් අතුරෙන් යම්කිසි කර්මයකුයි මරණාසන්න අවස්ථාවේදී විපාක දීමට එළඹ සිටින්නේ. ඒ එළඹ සිටි කර්මයෙන් අනතුරු භවෙහි උපදවන ඒ ප්‍රතිසන්ධිය ඒකේ ප්‍රතිසන්ධි කර්මෙහි ප්‍රතිසන්ධි විපාක. අනේ ප්‍රතිසන්ධි විපාක සිත වශයෙන් ලැබුණු සිත තමා අපගේද මේ භවයෙහි මුල්ම සිත. අන්න ඒ සිත සොම්නස් සහගත වුණොත් කෙනෙකුගේ ඒ මුල් සිත ප්‍රතිසන්ධි සිත සොම්නස් සහගත වුණොත් ඒ තනත්තාගේ ප්‍රතිසන්ධිය ගැන කියන්නේ ඔහු සොම්නස් සිතකින් උපන් කෙනෙක් කියලා. අන්න එහෙම සොම්නස් සිතකින් උපන් කෙනෙකු වීම ජීවත් වන කාලය තුලදී ලැබෙන නොයෙක් අරමුණු වල එල්බගෙන හටගන්නා වූ සිත සොම්නස් සහගත වීමට බර වී පවතී. මොකද ඔහුගේ ප්‍රකෘති සිත මුල් සිත ඊට අනතුරුව උපදනා වූ භවාංග සිත කියන මෙය සොම්නස් සහගත බැරි. සොම්නසට බර බවක් තිබෙනවා. එහෙම කෙනෙකුට ඉෂ්ඨාරම්මණයක් ඉදිරිපත් වූ කල්හි નિરાයාසයෙන්ම වාගේ සිත සොම්නසට වැටෙනවා. ඒකයි සොම්නස් සිතකින් උපන්නෙකු බව කියලා දක්වන්නේ. ඊළඟට කියනවා ඉෂ්ඨාරම්මණයක් ලැබීම කියලා. ඒ සොම්නස් සිතකින් උපන් නිසාම කවර අරමුණක් ගැන හෝ සොම්නස් සිතක් ඇතිවීම ඇති වෙනවයි කියලා එහෙම නියමයෙන් දක්වන්නට බෑ. හැම විටම ඒ සොම්නස් සිතක් ඇතිවීමට අරමුණද බලපාන. ඒ අරමුණ ඉෂ්ට හොඳ අරමුණක් වෙන්නට ඕන. තමා කැමැති වෙන අරමුණක් වෙන්නට ඕන. එහෙම ඒ තමාගේ කැමැත්ත ඇති තමා මේ ඉෂ්ට වශයෙන් වැටහෙන පිළිගන්න එබඳු අරමුණක් වුණොත් එවිටද ඒ අරමුණ එහි රස ගනිමින් උපදනා වූ මේ වේදනාව සොම්නස් වේදනාව වෙනවා. ඊළඟට කියනවා මේ ව්‍යසන විපatti කියන මේවා නැතිව සිටීම කියලා. දැන් ඒ ව්‍යසන විපatti කියන්නේ දනවනේ ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන, සීල ව්‍යසන ආදී නොයෙක් ව්‍යසන තියෙනවා. ව්‍යසන කියන්නේ විපatti කියන එකමයි. ඒ ඥාතීන්ගේ වියෝගයෙන් සිදුවන. ඒ වගේම Tamanගේ සීලයට සීල භේදයක් ඇති වූ කල්හි ඇතිවන తত্ত্বය. ඒ රෝගග්‍රස්තව සිටින කල්හි ඇතිවන తত্ত্বය. මෙන්න මේවායින් නිදහස් නම් මේවා නැතිනම් කෙනෙකුට ඔහුගේ සිත සොම්නසට වැටෙන්නට හොඳටම ඉඩ තිබෙනවා. ඒකයි ව්‍යසන විපatti වලින් මිදීම කියන්නේ. ව්‍යසන විපatti වලින් යුක්ත තැනැත්තාට කෙබඳු ඉෂ්ඨාරම්මණයක් ඉදිරිපත් වුණාන් සිත සොම්නසට වැටෙන්නට තරම් හොඳ තත්වයක නෙවෙයි ඔහු සිටින්නේ. ඔහුගේ සිත පවතින්නේ. අනේ නිසා ව්‍යසන විපatti වලින් මිදීම එක කරුණක්සේ දක්වනවා. ඒ කුසල් සිත එහෙම නැත්නම් කවර හෝ සිතක් සොම්නස් සහගත වීමට. ඊළඟට තව දක්වනවා කාරණයක් හැටියට ශ්‍රද්ධාව බහුලව ඇති බව කියන්නේ. ශ්‍රද්ධාව බහුලව තිබීම. දැන් ශ්‍රද්ධාව අඩු තැනැත්තාගේ සිත සොම්නසට ඒතරම් ලේසියෙන් වැටෙන්නේ නැහැ. සොම්නසට බර නැහැ ඒ ශ්‍රද්ධාව නැති නිසා. ශ්‍රද්ධාව දුර්වල නම් ශ්‍රද්ධාව බලවත් නම් ඒ තැනැත්තාගේ සිත සොම්නසට වැටෙනවා. ඒ මොකද ශ්‍රද්ධාවන්තයා
පිනට දහමට බොහෝම කැමති කෙනෙක්. ඒ පින් කර ගැනීමට යම් කිසි අවස්ථාවක් Tamanට ලැබෙනකොට ඔහුගේ සිත සොම්නසින් ඉල්පී යන. එහෙම ගතියක් ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව බහුලව තිබෙන කෙනෙක්. ශ්‍රද්ධාව අඩු කෙනෙකුට නම් ඒ කොයිතරම් විශාල පුණ්‍ය කර්මයක් ගැන වුවත් ඊතරම් සිත සොම්නස් සහගත වන්නේ නැහැ. අන්න ඒ ශ්‍රද්ධාව බහුලව ඇති බව සොම්නස් සහගත වීමට එක කාරණයක් හැටියට දක්වා තිබෙනවා. මෙන්න මේ විදිහේ කරුණු ඒවා මේ පිනතුන්ට සිතා ගන්නට පුළුවන්. මේ අවස්ථාවවලදී Taman පිනක දහමක යෙදෙන කලෙහි තමාට උපදනා වූ ඒ කුසල් සිත මොන කෙබඳු වේදනාවකින් යුතුව පහළ වෙනවද කියන එක තමාටම දැනගන්නට පුළුවන්. ඒ අවස්ථාවේ ගැන සිහිය ඇතිව සිටිනවා. අන්න මේ කියන ලද කරුණු හේතු කොටගෙන කුසල් සිත සොම්නස් සහගත වන බව දැක්වෙනවා. ඥාන සංප්‍රයුක්ත වන්නේ වීමටත් ඒ ප්‍රතිසන්ධියෙහිදී ලබන ලද නුවණ ඇති බවත් එක කාරණයක්. ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්ධියක් ලබා තිබීම. ඒකට කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකයේ වීම කියන්නේ. ඥාන සංප්‍රයුක්ත ප්‍රතිසන්ධියක් වන්නට නම් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් කර තිබෙන්නට ඕන. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයයි කියන්නේ කරන අවස්ථාවේදී අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනෙන් යුක්ත වූ ඥාන සංප්‍රයුක්ත මේ අප දැන් කතා කරන ඥාන සංප්‍රයුක්ත කුසල් සිතක්ම ලැබෙන්නට ඕන. එපමණකින්ම එය උත්කෘෂ්ඨ කුසලයක් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් වන්නේ නැහැ. ත්‍රි හේතුක කුසලයක් වෙනවා. උත්කෘෂ්ඨ වන්නට නම් ඒ කුසලය නැත්නම් ඒ පින කරන අවස්ථාවට කලිනුත් ඒ පින කළාට පසු කුසල් සිත් වලින් ඇතිවන කුසල් සිත් වලින් මේ මැද ඇති වූ කුසල් සිතට උපකාර ලැබෙන්නට ඕන. මේ කාරණය මේ පිනතුන්ට තේරෙන විදිහකට කියන්නට තමා දැන් ඔය පින් කරන අවස්ථාවලදී තුන් සිත පහදවාගෙන පින් කළ යුතුයි කියා දැක්වෙන්නේ අන්න ඒ කරුණයි. තුන් සිතේ කීවේ పూర్ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියන මේ අවස්ථා තුන. పూర్ව චේතනා කීවේ මේ කරන පිනට කලින් ඒ පිළිබඳව තමා උපදවාගත් සිත් චේතනා තමාගේ කෙබඳුද මේකටම අදාළ ඒවා කුසල් සිත්ම නම් ඒ හොඳ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්ම ඒ පිළිබඳව තමන් උපදවා ගත්තේ. කරන අවස්ථාවේදී ඒ කියන්නේ මුංචන චේතනාව දැන් අපට නිදර්ශනයකට ගත හැකි අපි දානයක් කියන්නට බලාපොරොත්තු වෙනවා යම් කිසි දිනක ඒ දිනෙහි දීමට බලාපොරොත්තු වන දාණය සඳහා අපි කලින් සිට සූදානම් වෙනවා. ඒ සූදානම් වීම වශයෙන් අපේ ගේ දොර පවිත්‍ර කිරීම, දානෝපකරණ ගෙනීම ආදී නොයෙක් දේවල් Taman යෙදෙනවා. ඒ වාද හොඳ කුසල් සිත් වලින්ම යුතුව කරන්නට ඕන. ඒක పూర్ව චේතනාවටයි. මේ සඳහාමයි මේ ඔක්කොම වැඩ. ඊළඟට දන් දෙන අවස්ථාව තිබෙනවා. పూర్ව චේතනාව හොඳට තබාගෙන සිටි කෙනෙකුට මේ දන් දෙන අවස්ථාව වන විට එදා Tamanගේ දාණය පිළිගැනීම සඳහා වැඩම කර සිටි භික්ෂූන් වහන්සේලා අතර Tamanට පෙරෙන පරිදි භික්ෂු ආකල්පයට නොගැලපෙන විදිහේ අය සිටිනවයි කියලා සිතුනොත් අපි දන්නවනේ සමහර ආමුදුරුවරුන්ගේ හිසකේ බොහෝම වැඩිලා තිබෙනවා. ආමුදුරුවන්ව දැක්ක හැටියේ මේ දන් දෙන එක්කෙනාට හිතෙනවා මම මේ දන් දෙන්න යන්නේ මේ අයට. එහෙම හිතෙන්නට පුළුවන්. එතකොට මොකද වන්නේ Tamanගේ කුසල් සිතට? කුසල් සිත බොහෝම දුර්වල එකක් බවට
වැටෙනවා. සංඝයා ගැන අරමුණු කර ගැනීමට Tamanට නොහැකි බැවින් මේ తත්වය ඇතිවන්නේ. එහෙම නෙවෙයි දෙන අවස්ථාවේදී Taman මා මේ දානය අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේ විශේෂී පවත්වන දානයක් කියලා තමාගේ සිත ඊතා හොඳ තත්වයට පමුණවාගෙන ඒ කුසල් සිතින් නම් මේ දන් දීම කරන්නේ. එතකොට මුංචන චේතනාවද හොඳ එකක් වෙනවා. ඥාන සංප්‍රයුක්ත චේතනාවක්. කුසලයක් ඒ අවස්ථාවේදී වань. ඊළඟට දාණය දීලා පස්සේ Taman හිතුවොත් එහෙම ඒ දාණය දුන්නට ඒක හරි හැටියට කෙරුන්නේ නැහැ, හොඳ නැහැ, ඒකේ අඩුපාඩු නොඑක ඒවා ගැන හිතලා. එහෙම නැත්තම් මේ කලා වියදම වැඩි, ඔය ආදි නොඑක දේවල් ගැන හිතලා මේ කරපු දේ පිළිබඳව ඒ ඇති වූ කුසල්සිත වඩා දියුණු වීම කර ගැනීම වෙනුවට ඒකේ ශක්තිය පිරිහෙලා ගැනීමට හේතු වන පරිදි නම් Taman පසුව සිතන්නේ. එවිට අර මැද ඇති වූ මුංචන චේතනාවේ තිබුණු ශක්තිය ඒ විදිහටම පවතින්නට බෑ. ඒක දුර්වල වෙනවා. එහෙම අවස්ථාවලදී ඒක කුසල්සිත කරන අවස්ථාවේදී ත්‍රි හේතුක වුණා. දැන් අර මම සඳහන් කළේ මේ භික්ෂු ආකල්පයේ දැකලා Tamanගේ සිත නරක කරගත්තොත් ඒ අවස්ථාවේදී Tamanට ත්‍රි හේතුක කුසලයකුත් කරගන්නට පුළුවන් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. එහෙම නැතුව Taman හොඳ සිතක්ම උපදවාගෙන ඒ අවස්ථාවේදී ඒ කරන අවස්ථාවේදී ඊට පස්සේ ඒ ගැන සතුටු වීම වශයෙන් Taman කළ පින ගැන ආවර්ජනා කරන නැවත නැවතත් සතුටු වීම ඒ ගැන ඒකේ තිබෙන හොඳ පක්ෂය ගැන නැවත නැවතත් සිතා මේ පින දියුණු තත්වයකට පමුණවා ගත්තොත් අන්න ඒ Taman කරපු පින උත්කෘෂ්ඨ පිනක්, උත්කෘෂ්ඨ කුසලයක්. එහෙම උත්කෘෂ්ඨ ත්‍රි හේතුක කුසලයකින් පමණයි ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබන්නට පුළුවන්. එහෙම නැත්නම් කරන අවස්ථාවේදී ත්‍රි හේතුක වූ පමණින් ඒ తත්වය ලැබෙන්නේ නැහැ. පෙරපසු සිත් වලින්ද ලැබෙන උපකාරය තිබෙන්නට ඕනේ. Taman දන් දුන්නේ අද තව අවුරුදු 20කින් 30කින් මේ ඊටා හොඳට කරගත්ත මේ දානය පිළිබඳව තමා නොමනා සිතක් ඇති කරගත්තොත් මේ අවුරුදු 30කට කලින් උපදවා ගත්ත ඒ පිනද ඒ අවස්ථාවේදී හිතන ඒ නරක සිතිවිල්ල හිත කොටගෙන දුර්වල වෙනවා. එහෙම තත්වයකට වැටෙනවා. ඒකයි පින් කරලා කවදාවත් ඒ පිනට පිනේ අඩුවක් වන පරිදි නොසිතිය යුතුයි කියන්නේ. දෙන අවස්ථාවේදීත් එහෙමයි. කොයි වේලාවකවත් කියන්නට එපා කාටවත් මේ දාණයට යම් කිසිවක් ගේනකොට හෝ ලාභ දෙයක් ගේන්නේ. ලාභ තුවා ගේන්නේ කියලා. ඒ වගේ ඒවා කියන්නට එපා. එහෙම කීමේදීම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දන් දෙන එක වෙනම කාරණයක්. එනම් ඒ දෙන අවස්ථාවේදී ඒක බාල කරගෙන නොදිය යුතුයි. තමාගේ ප්‍රමාණයෙන් තමයි දෙන්නේ. නමුත් ඒ අදහස අනුන්ට දෙන්නටත් නරකයි. තමාගේ ශක්ති ප්‍රමාණයෙන් මනසේ දන් දෙන්න. ඒ දන් දීම අනෙක් පින්කම් දෙහෙමයි. ඒ සමහරු දෙන්නේ. දැන් අප දන්නවන්නේ සමහරු යමක් දෙනවා. ඒ දීමම පිනක් වෙන්නේ නැහැ බොහෝ සෙයින්. සමහරු දෙන්නේ මේ ලබා ගන්නට එන එක්කෙනාගේ මූණ බලන. එනවා දැන් අපි යම් කිසි ආධාරයක් බලාපොරොත්තුව යනවා. සමහරු කියනවත් එහෙම. ඔහේ ආපු නිසයි දෙන්නේ නැත්තම් දෙන්නෙත් නැහැ කියලා. එන්න එහෙම මූණ බලා දෙන දීම් වලදීද ඥාන සංප්‍රයුක්ත පින් කරගන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. ඒවත් ත්‍රි හේතුක උත්කෘෂ්ඨ පින්ද වෙන්නේ නැහැ. මේ තමාසිත හදාගෙන ඒ ඊටා හොඳ තත්වයකට පමුණවාගත්ත සිතකින් ඒ පින කරන්නට ඕන. ඉතින් ඥාන සංප්‍රයුක්ත වීමට කරුණ හැටියට දක්වන්නේ ප්‍රධාන වශයෙන්ම මේ කර්මඵල පිළිබඳ වූ දැනීම. ඒ නුවණ. ඒකයි ඥාන සංප්‍රයුක්ත වීමට ප්‍රධාන කාරණය. ඉතින්
තව ඊට අදාළ වෙන තව කරුණු තිබේ. දැන් දන් දෙන විට දන් දෙන්නේ දැන් ආහාර පාන නම් දන් දෙන්නේ. ඒ ආහාර පාන දීමෙන් Taman කුමක්ද කරන්නේ කියන එක. දන් දෙනකොට දැන් අන්නදෝ බලදෝ හෝති වත්තදෝ හෝති වන්නදෝ ඔය ආදි වශයෙන් එන්නේ. මෙන්න මේ දේවල් මම මේ කර්ම කොටගෙන ඒ ලබන තැනත්තාට මේවා ලැබෙනවා. ඒවා ලැබීමට උපකාර වන දේකුයි මා දෙන්නේ. Taman දෙන්නේ තමා සන්තකව තිබෙන දෙයක්. ඒ සන්තකය අත්හැරලා දෙන්නේ. ඒ අත්හැර දීම එහෙම පිටින්ම අත්හැර දෙන්නක්ද නැද්ද කියන එකත් සලකන්නට වටී. සමහරු ඒ දෙන දේ පිළිබඳව තවදුරටත් තමාගේ අල්ලා ගැනීමක් ඇතිව දෙනවා. එහෙම දෙන අයත් සිටිනවා. ඒ දීලා ඉවරලා පස්සේ ඒකේ පස්සෙන් යනවා. හාමුදුරන්ගෙන් අහන්නට බැරි නෑ ස්වාමීනි මා අසවල් දවසේ මෙහෙම දෙයක් දුන්නා කෝ ඒක කියලා. එහෙමත් ආන අය සිටිනවා. ඒ සම්පූර්ණයෙන් අත්හැරලා දීලා නෙවෙයි. Taman කාට හරි යමක් දෙන්නේ Tamanගේ අයිතිය එහෙම් පිටින් පවරලා. ඊළඟට Tamanට ඒක ගැන සොයන්නට කිසිදු කරුණක් නැහැ. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේට දෙන්නේ හාමුදුරන්ට පුළුවන් දන් දෙන්න. දන් දෙන්න. අපි දුන්න දේ උන්වහන්සේ දන් දුන්නා නම් කාට දායකයා හිතුවොත් එහෙම මා දෙන දේවල් හාමුදුරුවෝ එහෙම තියාගන්නට ඕනේ කියලා. ඒක වැරදි. ඉතින් අන්න ඒ වගේ කරුණු තිබෙනවා සලකන්නට දන් දීම ගැන. තව වෙනත් පින්කම් ගැන. හැම විටම නුවණ කියන එක උපදවා ගන්නට ඕනේ. නුවණින් යුතුව කරන්නට. දෙන දේවල් පිළිබඳවද නුවණ පාවිච්චි කරන්නට. නුසුදුසු දේවල් දිය යුතුත් නැහැ. දෙනකොට දිය යුතු දේවල් තිබෙනවා. දිය යුතු දේවල්. දැන් කෙනෙකුන් අපි ගනිමු නිකන් සාකච්ඡාවට කෙනෙක් මත්පැන් බොන්නටයි ඒ තැනත්තා බොහොම කැමති. ඔහු කැමති දේ දීමයි කළ යුත්තේ කියලා කෙනෙක් ඔහුට බොන්නට මත්පැන් දෙනවා. ඒක පිනක් වෙන්නේ නැහැ. ඥාන සම්ප්‍රයුක්ත වීම කෙසේ වෙතත් පිනක් වෙන්නේ නැහැ. එතන සිදුවන්නේ පවක්. ඉතින් සමහරු හිතනවානේ සමහර අය සිටිනවා Taman බොන්නේ නැහැ. නමුත් බොන අයට දෙන්නට Tamanගේ ගෙදර තියෙනවා දේවල්. බොන අයම දෙනවා. ඒ Tamanගේ සංග්‍රහය. ඒකෙන් පින් සිදුවන්නේ නැහැ පව් සිදු වෙනවා මිසක. බුදුරජාණන් වහන්සේම වදාරලා තිබෙනවා. ඒවා පුඤ්ඤ සම්මතානි අපුඤ්ඤානි කියලා. ලෝකයා සලකනවා පින්නේ කියලා. නමුත් පව් සිදුවන දීම් මේවා. එහෙම දිය යුතු නැහැ. දෙන දෙයක් වුවද නුවණින් යුතුව දෙන්නට. අන්න එහෙම කරුණු සලකන විට එහෙම කරුණු සලකා හරි දේ කරන්නට හරි විදිහට කරන්නට නුවණ තිබෙන්නට ඕන. ඒකයි ඥාන සම්ප්‍රයුක්ත වීමයි කියන්නේ. මේක දැම්මද? හරි. දැන් ඒක තේරුම් ගන්නට ඕන ඥාන සම්ප්‍රයුක්ත වන එක ගැන. එතකොට නුවණ ඇතිව මේ යම් පින් කිරීමට ඒ තැනැත්තා උපතින් ලබන ලද ඥානයත් එක කාරණයක්. ඒක තමයි ත්‍රි හේතුක සිතකින් උපන්නෙකු වීම කියන්නේ. ඊළඟට මේ කර්මඵල පිළිබඳ වූ නුවණක් තිබෙන්නට ඕනේ. අර යාදිසං වපතේ බීජං තාදිසං හරති ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං කියලා ඒ කර්මයේ පිළිබඳව ඉගෙනවෙනවානේ. ඒ වගේ පුණ්‍ය කර්මවලින් තිබෙන ඒ පුණ්‍ය කර්මයේ කෙසේ කරගත යුතු එකක්ද කෙලෙසද කළ යුත්තේ ආදී වශයෙන් ඒ පිළිබඳව ඒ කුමක්ද පිනේ කියන්නේ ඒවා පිළිබඳව දැනගෙන තිබීම. එතකොට ඒ කර්මඵලය පිළිබඳව දන්නා බව ඒක මේ කරන අවස්ථාවේදී තමා උපදවා ගන්නට ඕනේ ඇති කර ගන්නට ඕනේ. පුදු තමන් දන්නවයි කියලා නිකන් ඉන්න එක නෙවෙයි. මේ අවස්ථාවේදීද සිහි කර ගන්නට ඕනේ මේ තමන් කරන දේ පිළිබඳව. අන්න එහෙම පිනක් කරන විට ඒක ඥාන සම්ප්‍රයුක්ත වෙනවා. අනේ අසංඛාරික සසංඛාරික කියන එක
ඒ තරම්ම සැලකිය යුතු කරුණක් නෙවෙයි පින් කිරීමේදී. හැබැයි ප්‍රධාන කාරණය තමයි අසංඛාරික වීම. ඒකෙන් නෙවෙයි මේ පිනේ තිබෙන උසස්කම හෝ ඊට ප්‍රතිවිරුද්ධ අඩුකම හෝ මැනගන්නට. පිනක තිබෙන උසස්කම හා අඩුකම ප්‍රධාන වශයෙන් මේ ඥාන සංප්‍රයුක්ත වීම හා ඥාන විප්‍රයුක්ත වීම කියන මේ දෙක මතයි පවතින. අනිත් එක ගැන කියත හැකි අසංඛාරික සසංඛාරික කියන එක. අසංඛාරික බව මේ පුරුද්ද නිසා සිදුවෙන දෙයක් බොහෝ විට. පින් කරලා පුරුදු කෙනෙකුට නැවත නැවත පින් කිරීමේදී අර පුරුද්ද නිසා ඒ තැනැත්තාගේ සිත හැම විටම පිනට බරව පවත්නා බැවින් පින් කිරීමේදී මැලි වෙන බවක් පසුබාන ගතියක් මේ පැකිලෙන සිත නැවත උනන්දු කරවා ගැනීමක් කියන මේවා අවශ්‍ය වන්නේ නැහැ. නමුත් පින් කිරීම පුරුදු නැති කෙනෙකුට කවුරුවත් අනවන්නට ඕනේ. කවුරුවත් හරියට ඇඟිල්ලෙන් ඇනලා උනන්දු කරවා ගන්නට ඕනේ. එහෙම උනන්දු කරවා ගැනීමක් උනන්දු කිරීමක් නොමැතිව ඇතිවන සිතට තමා අසංඛාරිකයි. සසංඛාරික කියන්නේ ඒ බඳු උනන්දු කරවීමක් ඇතිවන සිතට. එහෙම උනන්දු කරවීමකින් පස්සේ ඇතිවන සිත. ඒක තමාගේම උනන්දු කරවීමක් වෙන්නට පුළුවන්. Tamanට සමහර විටක කියන්නට පුළුවන් කෙනෙක් මෙන්න මෙහෙම දෙයක් තිබෙනවා අපේ කියලා. එහෙම දැනගන්නට ලැබුණම තමා පිනට කැමති කෙනෙක් නම් පිනේ ආනිසංස දන්න කෙනෙක් නම් කරන්නේ ඒ පිනට සම්බන්ධ වීම. තමා එයට Tamanට හැකි පමණින් සම්බන්ධ වීමයි කරන්නේ. කොටින් කියනවා තමනුත් ඒ පින සිදු කරගන්න. එහෙම නැත්නම් ටිකක් ඒකට පසු දාලා පස්සේ නැවත නැවත ඒක ගැන හිතලා මං බුදුන් මේක හොඳ නෑ දැන් දෙන්නට උනේ කියලා පස්සේ උනන්දු කරවගෙන ඒකට සම්බන්ධ වෙනවා. අන්න එහෙම අවස්ථාවලදී තමයි ඔය සසංඛාරික සිත් කියන ඒවා උපදින්නේ. එහෙම අසංඛාරික සිත්ය සසංඛාරික සිත්ය කියලා කොටස් එහෙමත් බෙදෙනවා සිත. දැන් අප කතා කළේ සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංඛාරික සිත. ඉතින් එහෙම අසංඛාරික වෙන්නටත් මේ කෙනෙකු ඒ පුරුද්ද තිබෙන බව පින් කරලා පුරුද්ද ඇති බව ප්‍රධානයි. ඒවා ඒ ආනිසංස දන්නා බව ඒ හොඳ ඍතු භෝජනාදී ඒ සප්‍රාය ලබන කෙනෙක් වීම. එහෙම වීමත් එක කාරණයක් හැටියට දක්වනවා ඒ සිත මේ අසංඛාරික වීමට. මෙන්න මේ විදිහේ කරුණු එනවා අසංඛාරික වීමට හේතු වෙන්නේ කියලා. එයින් අපි තේරුම් ගන්නට ඕන මොකක්ද මේ යම් අවස්ථාවකදී අපට උපදනා වූ කුසල් සිත මොන සිතක්ද මොන විදිහේ සිතක්ද කෙබඳු සිතක්ද මොන සිතද අපට මේ අවස්ථාවේදී ඇති උනේ කියලා දැනගන්නට පුළුවන්කම මේ කරුණ නිසා Tamanට ඇති වේ නම් අන්න එතකොට අපි කුසල් සිත ගැන දැනගත්තා වෙනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංඛාරික කුසල් සිත ඊළඟට කියන සිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සසංඛාරික. මං කියවනේ සසංඛාරික වන්නේ මේ කරුණ නිසායි කියලා. ඊළඟට එන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත. සෝමනස්ස සහගත වීම අර කියන ලද කරුණ නිසා තමයි. ඥාන විප්‍රයුක්ත වන්නේ ඒ නුවණ ඇති කර ගැනීමට නොහැකි වීම හේතු කොටගෙනයි. ඉතින් නුවණ ඇති නොවන්නේ මේ අවස්ථාවේදී මොන කරුණු නිසාද කියලාත් සලකන්නට ඕන. දැන් නුවණ ඇතිවීමට එක කාරණයක් හැටියට දක්වා තිබෙනවා නුවණ මෝරණ වයසට පැමිණීම කියලා. ඒකත් සැලකිය යුතු කරුණක්. නුවණ මෝරණ වයස ඒ කොහොමද? දැන් සමහරෙකු සිටිනවා තමන්ගේ කුඩා කාලය බොහෝ සෙයින් තරුණ කාලය පින්දහම් කියන මේවා පිළිබඳව හැරුණේ නැති කාලයක් තිබුණාන් එක්තරා වයසකට එනකොට බොහෝ සෙයින්ම ඔය 40 50 කියන
ඒ කාලයේ වන විට තමන්ගේ නුවණ වැඩෙන හේතුවෙන් මේ පැත්තට නැඹුරු වෙනවා. ඒකනේ දැන් ඔය වයස් සීමාව පෙන්වනකොට අවුරුදු 100 ප්‍රඥා දශකය කියලා එකක්. ප්‍රඥා දශකය කියන්නේ 40 සිට 50 දක්වා කාලය. ඒ ප්‍රඥා දශකයේදී කෙනෙකුගේ සිත මේ පැත්තට හැරෙනවා. අන්න ඒ වගේ වයසට පැමුණාම ඒ තනත්තාගේ නුවණ ඒ කාලෙහිදී නුවණ වැඩුණු කාලයක්, වැඩෙන කාලයක්. ඒ නිසා කුසල් කිරීමේදීද නුවණින් යුතු කුසල් කරන්නට පුළුවන්කම ඇති වෙනවා. තව කරුණු දක්වලා තිබෙනවා මේ ද්වේෂය නැති ඒ භවයක ඉපද සිටීමේ කියලා. ඒ කියන්නේ බඹලොව ඉපද සිටි බව කියන මේ කාරණය. ඉතින් බ්‍රහ්ම ලෝකෙහි ඉපද සිටින අයටත් එහෙමයි. ඒ බඹලොවින් චුතව පැමුණුණු අය පිළිබඳවත් ඒ අයටත් මේ කෙලස් කියන ඒවා අඩු තත්වෙහි පවතින. ඒ නිසා වුණගේ සිද්ද මේ ඒ පිනට දහමට නැඹුරු වෙනවා. ඒ වගේම ඒ සිත්වල මේ නුවණක් උපදින්නට එයද එක කාරණයක් වෙනවායි කියලා දක්වා තිබෙනවා. ඒ කොහොම වුණත් අපි නුවණ වැඩෙන දේවල් දැනගන්න. ප්‍රධාන එක තමයි නුවණ ඇති කර ගැනීමට මේ බණ දහම් දැන ගැනීම, ඉගෙන ගැනීම. විශේෂයෙන්ම අභිධර්මයේ ඉගෙන ගැනීම. ඒ අභිධර්මයේ ඉගෙන ගන්නා අයට අභිධර්මයේ ඉගෙන ගැනීම සඳහාද නුවණ වමනා කරනවා. ඒ වගේම අභිධර්මයේ ඉගෙන ගැනීමේදීද නුවණ වැඩෙනවා. නුවණ වැඩෙන පින්කම් වලින් එකක් නුවණ ඇති පින්කම්, නුවණ නැති පින්කම්. ඉතින් තේරුම් ගන්නට ලේසියට මම කියන්නම්. මේ පින්තුන් සමහර අවස්ථාවලදී දැකලා ඇති. පන්සල්වල, චෛත්‍යවල බෝඩ් එකක් දාලා තියෙනවා. මලසුන් මත පහන් පත්තු කරන්නට එපා. ඒ මොකද එහෙම දාලා තිබෙන්නේ? මලසුන් මත පහන් පත්තු කරන මිනිසුන් ඉන්නවා. ඒ මිනිසුන් මේ පහන් පත්තු කරන අවස්ථාවලදී ඒ පහන් දැල්වීම නැත්නම් ආලෝක පූජාවක් කරන්නේ. ඒ ආලෝක පූජාව කරන අවස්ථාවේදී එහෙම කරන අය නුවණින් යුතුවද ඒක කරන්නේ? නුවණ නැතිව කරන්නේ. ඒ මොකද තන දැනගන්නට ඕනනේ. පහන පත්තු කළ යුතු තන Taman තේරුම්ගෙන තිබෙන්නට ඕනේ. නුවණින් මේක දැනගන්නට ඕනේ. නුවණ නැති කෙනෙකුට ඕන තැනක් හරි. සමහර අය සිටිනවා මේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ වැඩ හිඳින බුදුරජාණන් වහන්සේගේ අත මත පහන් පත්තු කරනවා. බුදුරජාණන් වහන්සේ වැඩ හිඳින්නේ යම්කිසි ආසනයකනේ. ඒ ආසනෙහි පහන් දැල්වනවා. අපි වාඩි වෙලා ඉන්න පුටුවේ කවුරු හරි පහනක් දැල්වුවොත් අපි ඔහුට මොකද කරන්නේ? ඒ නුවණින් කරන වැඩ නෙවෙයි. මෝඩ කමින් කරන වැඩ. සමහරු හිතන්නේ ඒක Taman බොහොම ලොකු පිනක් කරනවා කියලා. ඒ මෝඩකම නිසාම කරනවා. ඉතින් එහෙම අවස්ථාවලදී Tamanට පින් සිදු වෙන්නේ නැහැ. හරි හොඳ දෙයක් හරි විදිහට නියම විදිහට කරන්නට. වැරදි විදිහට මොනවා කළත් පිනක් වෙන්නට බෑ. ඒ මෝඩකමයි පිනයි කියන දෙක එකට යන්නේ නැහැ. පිනයි කියන එක අඩු ගන්නනේ මෝඩකමින් දුරුව කරන්නට. නුවණ නැති වුණත් මෝඩකම නැතිව. මෝඩකමින්ම යමක් කරනවා නම් එයින් කියන්නේ මේ අකුසල් සිතකින් කරපු වැඩක් කියන්නේ. ඉතින් කුසලය උන්ට තේරුම් බේරුම් කරගන්නට බැරි වෙයි කරන්නේ. එහෙම ඒවා කොච්චර බලන්න ඔය පැරණි සිද්ධාස්ථාන වලට ගියා ඒ අය කරන වැඩ දැකලා ඇති. ඒ දැන් අපි පන්සලකට ගියාම ඒ පන්සලේ තිබෙන පිරිසිදුකම නැතිවන විදිහට අපි පින් කරනවයි කියලා කරනවා නම් ඒ අපි කරන්නේ හරි දෙයක් නෙවෙයි. පිරිසිදුකම සලකන්නට ඕනේ. එහෙම සලකන්නට බැරිද? ඒවා අපවිත්‍ර කරනවා. අපට කිසිදු අයිතියක් නැහැනේ. එහෙම තැන අපවිත්‍ර කරන්න. එහෙම අපවිත්‍ර කරනවා නම් ඒ අපි මෝඩකමින් කරන වැඩ.
අනේ නිසා පින් කියන ඒවා නිකම්ම සිදුවන්නේ නැහැ. ඒකයි විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ. පින්නේයි කියන ඒවා තමන්ගේ අර දෙන දේ නිසා කරන ක්‍රියාව නිසා ඉබේම වගේ විය යුක්තක් කියලා සැලකතොත් වැරදි. පිනේ කියන එක ඇති කර ගන්නට තමා දැන ගන්නට. ඒ නිසා තමයි සමහරු පින් කරනවයි කියලා ඒ කරන දේ වලින් රැස් කරගන්න පිනකුත් නැහැ. ඒ පිනක් නැති නිසාම ඔවුන් කාට හරි ඒ පින් අනුමෝදන් කරන විට ඒ අනුමෝදනාව ගැන බලාපොරොත්තු වන අය පවා hina වෙන්නට පුළුවන්. මේ රැස් කරගත් නොගත් පිනක් කොහොමද මේ අය අපට දෙන්නේ කියලා. ඒ නිසා පින් කර ගැනීමට හොඳ නුවණක් කරුණු දැනගෙන තිබෙන්න. ඒ කරුණු දැන ගැනීම නුවණින් යුතු සිත් උපදවා ගැනීමට කරුණක් වෙනවා. පින් මිසක පව් සිදුවන විදිහට ඒ කටයුතු වල නොයෙදෙන්නට ඒ කාර්යය. දැන් මේ දැකලා ඇති සමහරු පහන් පත්තු කරනවා. පහනේ තෙල් පිරීලා. ඒත් වක් කරනවා. මේ ඉතිරිලා යනවා. ඉතිරිලා යනවා. ඉතින් ඒක පිනක් මේ ඉතිරිලා යාම පින වැඩි වෙනවා. හරියට අර මතක වස්ත්‍ර පූජාවේදී පැන්වත් කරනවානේ අර සංකේතයක් හැටියට. පැන්වත් කරන්නේ මේ ඒ පැන්වත් කිරීම එක මේ සංකේතයක්. ඒක සංකේතාත්මක ක්‍රියාවක්. මේ තමා සන්තක දෙයක් තව කෙනෙකුට පැවරීමක් කරනවා. නේ? දැන් අතපන්පත් කරන්නේ ඒ පැවරීමේ සංකේතයක. ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අර භාජනයකට නේ පන්පත් කරන්නේ. සමහරු ඒ භාජනයේ පිරීලා ඉතිරිලා යනකම්ම වක් කරනවා. එහෙම පිරීලා ඉතිරිලා යන්නට කියලා එහෙම නියමයක් නැහැ. ඒක හරියට මේ පින ඉතිරිලා පැතිරිලා යන්න දෙනවා වගේ. ඒ මෝඩ කමින් කරන වැඩක්. ඒ සංකේතය මොකද්ද? මේ මගේ අයිතිය මම ඔබට පවරනවා. ඒකයි මේ සංකේතවත් කරන්නේ. ඉතින් ඒ වගේ තැන්වලදී සමහරු ඉතින් අර ඒක දිහා බලාගෙන ඉන්නවා පිරීලා ඉතිරිලා යනවාද කියලා. ඒ නුවණ නෙවෙයි. ඒ මොඩකම. නොදක්කම. අන්න ඒ වගේ කම් තියෙනවා. ඒවා ගැනද අප දැනගන්නට ඕන අභිධර්මයේ ඉගෙන ගන්න අතර. ඉතින් අභිධර්මයේදී අප දැනගන්නේ ප්‍රධාන වශයෙන් සෝමනස්ස සහගත වීම කොහොමද? ඥාන සංප්‍රයුක්ත වීම වන්නේ කෙසේද? අසංඛාරික වන්නේ කෙසේද? මෙන්න මේ කරුණු ටික ඔය කියපු කරුණු වලින් දැනගත්තා නම් එය ප්‍රමාණවත්. ඊළඟට ඥාන විප්‍රයුක්ත වෙන්නේ අර ඥාන සංප්‍රයුක්ත වීමට වමනා කරන කරුණු වලින් අඩු වුණොත් ඒ කරුණු නැත්නම් තමයි ඥාන විප්‍රයුක්ත වෙන්නේ. දැන් කුඩා ළමයෙකු ගැන අප සැලකමු. බොහෝ විට කුඩා ළමයි කියන අය අප කරන දේවල් දැකලා කරනවා. හාමුදුරුවරුන්ට දන් පිළිගන්වන්නට ලෑස්ති, යම් කිසිවක් පූජා කරන්නට ලෑස්ති වෙනවා. ඒ අයට නුවණ උපදින්නේ නැtei කියලාම කියන්න බෑ. සමහරු සිටින්නට පුළුවන් මේ මහා එක්කෙනාට නුවණ නූපන්නත් ඒ කුඩා ළමයාට නුවණ උපදින්නටත් ඉඩ තිබෙනවා. එහෙම නෙමෙයි සාමාන්‍යයෙන් බලන විට කුඩා ළමයෙකුට ඒ ධර්මයේ බණ දහම් ආදිය නොයැටෙන තේරෙන්නේ නැති බැවින් මේ කරන්න වාලේ කරන දෙයක් නිසා කරනවා මිසක එහි ඇති ආනිසංස පක්ෂය ආදී ඒවා සලකා ගන්නට පුළුවන් නුවණක් උපදින්නේ නැහැ. කර්ම ඵලයක් පිළිබඳ ඒ නුවණක් ඇති වෙන්නේ නැtei කියා සලකනවා. අන්න එහෙම කෙනෙකු කරන විට ඒ දන් දීම ආදී ඒ බඳු ක්‍රියාවක් ඒක ඥාන විප්‍රයුක්ත ක්‍රියාවක් සේගා. දැන් අම්මා තාත්තා මේ ස්වාමීන් වහන්සේට යමක් පූජා කරනවා දැක්ක කුඩා ළමයෙකු එයත් බොහොම සන්තෝෂයෙන් සතුටින් සොම්නසින් ගිහින් පූජා කරනවා. මව්පිය දෙදෙනා මේ පිළිබඳ නුවණ උපදවාගෙන කරන අතර අර මව්පියන්ගේ ක්‍රියාව දැක ඒ දේම කරන කුඩා ළමයා ඊතරම් නුවණක් උපදවාගෙන නෙවෙයි
අර දැකලා ඒ අනුව ක්‍රියා කරනවා. එහෙම අවස්ථාවලදී ඥාන විප්‍රයුක්ත සිත් උපදිනවා. ඉතින් කුඩා ළමයට පමණක් නෙවෙයි ලොකු අයටත් ඒ කරුණු සලකා ගන්නේ නැතිව නිකම් පුරුද්දට යමක් කරනකොට ඥාන විප්‍රයුක්ත සිත් තමයි උපදින්නේ. දැන් ඒ තව නිදර්ශනයක් ඕනනම් කියත හැකි අපි මේ පාඩම් පටන් ගන්නට කලින් එහෙම නැත්නම් යම් කිසි පිනක් කරන්නට කලින් මුලින්ම කරන වැඩේ කුමක්ද? බුද්ධං සරණං ගච්ඡාමි ආදී ඒ සරණ සීලෙහි පිහිටන එක. දැන් ඒ වුවද කෙනෙක් ඒ ගැන සලකමින් කරනවද? එහෙම නැත්නම් Tamanගේ තිබෙන පුරුද්ද නිසා එය කියනවද කියලා බලන්නට ඕන. එහෙම ඒ එකිනෙකක් පිළිබඳ Tamanගේ සිත යොදමින් ඒ කියනවා නම් ඒ කරනවා නම් ඥාන සංප්‍රයුක්ත වන්නට පුළුවන්. එහෙම නැත්නම් ඥාන සංප්‍රයුක්ත වෙන්නට ඉඩක් නැහැ. අර ඒ පොඩි දෙයින් තේරුම් ගන්නට පුළුවන් මේ පින්නතුන්ට ඥාන සංප්‍රයුක්ත වීම හා ඥාන විප්‍රයුක්ත වීම පිළිබඳ ඒ උවමනා කරන කරුණු සමන් හරි හැටියට සලකමින් කරන්නට ඕන. දන් දෙනකොටත් හොඳ ගෞරවයෙන් යුතුව ඒ කරන දේ පිළිබඳව සලකලා හිතලා ඒයින් ලැබෙන ආනිසංස පක්ෂය ගැන දැනගෙන තිබෙනවා නම් වඩාත් හොඳ ඒ විදිහට කරන්න. ඒ උපේක්ෂා සහගත ඊළඟට එන්නේ උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත. උපේක්ෂා සහගතේ කීවේ මධ්‍යස්ථ වේදනාවෙන් යුක්ත. සමහර විට ඒ මධ්‍යස්ථ වේදනාව ඊතා තියුණු නුවණ ඇති අයට වුවද ඇතිවන්නට පුළුවන්. දැන් සමහර විට බෝධිසත්ව වරුන්ට උන්වහන්සේලා දන් දුන්නත් දන් දීමෙන් සෑහීමකට පත්වන්නේ නැහැ. සෑහීමකට පත්වන්නේ නැtei කීවේ මේ දැන් දුන්න ඇති නැත්නම් ඔය දුන්න ප්‍රමාණය ඇති කියලා එම සෑහීමකටපත් නොවන ස්වභාවයක් බෝධිසත්වයන් වහන්සේලාගේ තිබෙනවා. දැන් උන්වහන්සේලා සලකන්නේ යමක් Tamanගෙන් ඉල්ලන කෙනෙකු පැමුණුනොත් Tamante ඒක කරදරයක් හැටියට නෙවෙයි සලකන්නේ. උන්වහන්සේලා සලකන්නේ මේ මගේ දානමය දාන පාරමිතාව මුදුන් පමුණුවා ගැනීමට ඒ දාන පාරමිතාව සම්පූර්ණ කර ගැනීමට මට උපකාරව සිටින කෙනෙක් මොහු කියා සලකාගෙනයි ඒ ඉල්ලා පැමිණි තැනැත්තාට ඒ ඉල්ලූ දෙයක් Tamante දිය හැකි දෙයක් ඕ දෙන්නේ. දැන් එහෙම නෙවෙයි හැම දෙනාම ඉල්ලූ කල්හි එහෙම දෙන්නේ නැහැ හැම දෙනාම. එහෙම දෙන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේලා ඒ නිසා මොනතරම් දුන්නා ඒ දෙන දේ පිළිබඳව කර පින පිළිබඳව මේ සොම්නසයි කියන එක වහන්සේලාට ඒ තරම් ලේසියෙන් ඇතිවන්නේ නැහැ. දැන් සමහර කෙනෙකු සිටිනවා Taman කරන යම් වැඩක් තියෙනවා. ඒ වැඩේ කොයිතරම් හොඳට Taman කළත් ඊට පස්සේ Tamanට හිතෙනවා ඊටත් වඩා හොඳින් මේක කරන්නට තිබුණයි කියලා අර ඒ කරපු දේ හැටිය ගැන එහෙම සතුටු වීමක් නැහැ. එහෙම අය සිටිනවා. අන්න ඒ වගේ බෝධිසත්වයන් වහන්සේලාට බොහෝ විට පින් දහම්හි යෙදෙන අවස්ථාවලදී උපදනා සිත හැටියට දක්වා තිබෙනවා උපේක්ෂාව කියන එක. උපේක්ෂාව. සාමාන්‍යයෙන් උපේක්ෂාව ඇති වෙනවයි කියා පෙන්වන්නේ ශ්‍රද්ධාව අඩු පුද්ගලයන්ට. ශ්‍රද්ධාව අඩු කල්හි ඒ කරන පිනෙහිදී සොම්නස ඉපදීම නෙවෙයි වන්නේ බොහෝ සෙයින් උපේක්ෂාව ඇති වෙනවා. උපේක්ෂාව කියන එක දන්නවනේ. සොම්නසයි කියන ඒ සතුට නැත්තම් සන්තෝෂයක් නැහැ. ඒ දුම්නස නම් කුසල් සිත් වල යෙදෙන්නෙම නැහැනේ. ඒ දෙකම නොවන මධ්‍යස්ථ බව. ඒකයි උපේක්ෂාව කියන්නේ. ඒ උපේක්ෂා වේදනාවෙන් යුක්ත වූ සිද්ද පින් කරන විට ඇති වෙනවා.
සමහර විටක මේ වගේ පින් වල යෙදෙන විට සොම්නස ඇති වෙන අවස්ථාවක් තිබෙනවා, උපේක්ෂාව ඇති වෙන අවස්ථාවක්. තමා දන්න කාරණයක් පිළිබඳව තවත් පැහැදිලි වෙන අවස්ථාවලදී, එහෙම නැත්නම් නොදත් කාරණයක් Tamanට අසන්නට ලැබෙන අවස්ථාවලදී ඒ පිළිබඳව ඇතිවන්නා වූ සොම්නස ඇති වෙනවා. ඒ ඇසීමේදී දැන් ඒ නිසානේ සමහර අය බණ අහනකොට ඒ බණ ඇසීම නිසා වුන් පැමිණෙන සොම්නස හේතු කොටගෙන ඔවුන්ගේ සොම්නසද ප්‍රකාශ කරපු අවස්ථා තිබෙනවා. අවස්ථා මට කෙනෙක් කිව්වා මේ බව දන්නවා නම් මම ගෙදර තැනැත්තේවත් එක්කගෙන එනවායි කියලා බණ අහන්න. එහෙම කියපු එක්කෙනෙක් කියලා. ඒ මොකද එයාට ඇතිවුණු සොම්නස. ඒ බණ අහලා ඒ තරම් සතුටු වෙලා කියලා. ඉතින් ඒ සොම්නස උපදිනවා. දැන් එක අවස්ථාවකදී මේ පින්නතුන් දන්නවනේ අර ඒක සාතක බ්‍රාහ්මණය තමන් මහත් වූ සොම්නසකටපත් වුණා. ඒ නිසා හිතුවා දැන් මේ එක රෙද්දයි තියෙන්නේ ඔහුටයි ඔහුගේ භාර්යාවටයි දෙන්නටම පොරවගෙන යන්න. එයා පොරවගෙන ආපු නිසා ගෙදරයි භාර්යාව. භාර්යාව උදේ බණ අහලා ගියා. මොහු සවස ආවා. ඒ රෙද්දම පොරවගෙන. මේ දෙන්නටම පොරවන්නට තියෙන එක රෙද්ද මොහුට හිතුණානේ දෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට. නැවතත් හිතුවා මේක දුන්නොත් කොහොමද අපි දෙන්නට කොහේ හරි යන්නට බෑනේ. එකම රෙද්දයි තියෙන්නේ මේ උඩුකය වහගෙන යන්න. ඒකන්ද ටිකක් ඒ දීමේ චේතනාව කියන එක සම්පූර්ණ වුණේ නැහැ. දෙන්නට හිතුණා මිසක දුන්නේ නැහැ. මධ්‍ය බණ අහගෙන යනවා. ඉතින් මධ්‍යම යාමයේ වෙන විටත් ඒ අදහස පහළ වුණා. මොකද මේ ඒ තරම් රසයි මොහුට මේ අහගෙන යන බණ. රස ඔහු සොම්නසටපත් වෙවි. සොම්නස් වේදනාවෙන් යුක්ත වූ ඥාන සම්ප්‍රයුක්ත ඒ සිත් ඔහුට උපදිනවා. එතෙන්දිත් ඔහු Tamanගේ කුසල් සිත මැඩගත්තා. දුන්නේ නැහැ. අන්තිම මොහොතේදී ඔහුට ඇති වුණා. ඒ කියන්නේ පස්චිම යාමෙහිදී ඒ අදහස ආපු හැටියේම ගත්ත කරින් මේක ගිහිලා බුදුරජාණන් වහන්සේගේ පාමුල තබලා මම දිනුවා කියලා කෑගන්න. රජුරුවත් ළඟ හිටියා. රජුරවන්ට බොහොම නපුරු වචනයක් ඒක මේ පිට කෙනෙක් කවුරු හරි දිනුවයි කියන එක. ඉතින් ඇහුවා ඔහුගෙන්. ඒ කතාන්තරේ මේ පිළිතුරු දන්නව ඇතිනේ. අන්න එහෙම අර සොම්නස උපදින අවස්ථාව. ඒ බණ අහගෙන සිටින. දැන් එහෙම ධර්මත් තිබෙනවා. සමහර ධර්ම පිළිබඳව තියෙනවා. අපේ බණ පොතේ එනවා මේ නවාංග ශාස්ත්‍රු ශාසනය. ඒ නවාංග ශාස්ත්‍රු ශාසනයෙහි එක අංගයක් තමයි වේදල්ල කියලා. වේදල්ල. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතං උදානං ජාතකං අග්ගුහිත ධම්මං වේදල්ලං කියලා. එහෙම වේදල්ල කියන්නේ අන්තිමට දක්වලා තිබෙන අංගය. එහි එන්නේ වේදංච තුට්ඨිංච කියලා දක්වලා තිබෙනවා. වේදේ කියන්නේ නුවණත් සන්තෝෂය. සොම්නස. එතකොට මේ දෙකම උපදින සූත්‍ර. ඔය චුල්ල වේදල්ල මහා වේදල්ල කියලා තියෙන ඒවා ඒ නමින්ම දක්වලා තිබෙනවා. ඒවා අහන කෙනෙකුට අහන අවස්ථාවලදී සොම්නස ප්‍රීතිය ඒ නුවණ මේව පහළ වෙනවා. එහෙම අවස්ථාවක් තිබෙනවා බණ ඇසීමේදී බණ කීමේදී. එහෙම සොම්නස උපදින අවස්ථාව. නුවණ උපදින අවස්ථාව. අනේ එහෙම නුවණ උපදින ක්‍රියා කියලා දක්වා තිබෙනවා සමහර ඒවා. දැන් පින්කම් කියන විට පින්කම් කොටස් දෙකකට බෙදෙනවා. පුඤ්ඤ සංවත්තනික පඤ්ඤා සංවත්තනික. පුඤ්ඤ සංවත්තනිකයි කියන්නේ පින් සිදුවන. එතන පුඤ්ඤයි කියලා කියවේ සුකස්සේතං අධිවචනං යදිදං පුඤ්ඤාණං කියලා එනවා. පිනේ කියන්නේ සැපයට නමක් කියලා. කියන්නේ සැප ලැබීමට උවමනා කරන්නේ පින. අනේ සැප ලබා දීමට ඉවහල් වන යම් ක්‍රියාවෝ තිබෙද්ද කුසල ක්‍රියාවෝ කියලා කියන ඒවාට කියනවා පිනේ කියලා. අන්න ඒ පින් ලැබෙන පින් සඳහා පවත්නා වූ ක්‍රියාවන් පුඤ්ඤ සංවත්තනිකයි. පඤ්ඤා සංවත්තනිකයි කියන්නේ නුවණ ලබා දෙවන පින්.
නුවණ ලබා දෙන්න. නුවණ ලබා ගැනීමට ඉවහල් වන පින්කම් හැටියට දක්වා තිබෙන්නේ බණ ඇසීම, බණ කීම, භාවනා කිරීම කියන මේ තුනයි ප්‍රධාන වශයෙන්. ප්‍රධාන වශයෙන්. එහෙම නැත්නම් ඉතින් ඔය බණ කියන අයට සංග්‍රහ කිරීම, බණ පොත් ප්‍රචාරය කිරීම ඔය ආදී දේවල් දක්වලා තිබෙනවා. ප්‍රධාන වශයෙන් කියත හැකි බණ ඇසීම, බණ කීම, භාවනා කිරීම. ඒවා නුවණ වැඩෙන පින්කම්. ඉතින් නුවණ වැඩෙන්නට ඒ නුවණින් යුතුව කටයුතු කරන්නට ඕන. නුවණ තමයි ප්‍රධාන. මේ ශාසනයෙහි ප්‍රතිපදාව, ශාසනික ප්‍රතිපදාව ගැන කතා කරනවා නම් ඒ ප්‍රතිපදාවෙන් දියුණු කරගෙන යාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඥාන සතරක් උපදවා ගැනීම ප්‍රධාන වශයෙන්. ඒවාටයි කියන්නේ මාර්ග ඥාන. සෝතාපට්ටි මග්ග ඥාන, සකදාගාමි මග්ග ඥාන, අනාගාමි මග්ග ඥාන, අරහත් මග්ග ඥාන. ඒ මොනවද කරන්නේ? ක්ලේශ ප්‍රහාණය, කෙලසුන් ප්‍රහාණය කිරීම. ඒකට නුවණ ඕනේ. අනේ ඒ නිසායි නුවණ දියුණු කරන්නට කියන්නේ. නුවණ ප්‍රධාන, නුවණ දියුණු කරන්නට. මොකටද? අවිද්‍යාව කියන මෝඩකම දුරු කරන්නට, නැති කරන්න. ඒතර නුවණ වැඩෙන කටයුතු වල යෙදීම අවශ්‍යයෙන්ම කළ යුතුයි. ඒ අවස්ථාවලදී අපට ඒ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත් උපදී. ඒතර සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත සංඛාරික සසංඛාරික ආදී වශයෙන් දෙකක්ද, ඥාන විප්‍රයුක්ත අසංඛාරික සසංඛාරික වශයෙන් දෙකක්ද කියලා සෝමනස්ස සිත් තිබෙනවා 4ක්. උපේක්ෂා සහගත ඥාන සංප්‍රයුක්ත, ඥාන විප්‍රයුක්ත වශයෙන් හා අසංඛාරික සසංඛාරික වශයෙන් සිත් තිබෙනවා 4ක්. මේ 8න් කවරක් හෝ තමා උපදින්නේ අපි කවර හෝ පිනක් කරන විට. ඒක මතක තබන්න. ඒ පිනක් කරීමේදී අපට උපදනා වූ මේ කුසල් සිත් නැවත විපාකයක් ඉපදවීමේ ශක්තිය ඇති ධර්ම. විපාකයක් උපදවන. ඒ නිසා මේ කුසල් සිත් උපදවාගත් අවස්ථාවලදී අපි රැස් කරන්නේ කුමක්ද? කර්මයක්. ඒකට කියන්නේ පුණ්‍ය කර්මයක් නැත්නම් පිනක්. ඒ සිත් වශයෙන් ගත්තම සිත් නම් තිබෙන්නේ 8යි. සිත් 8යි. පුණ්‍ය ක්‍රියා වශයෙන් ගන්න විට ඒ පුණ්‍ය ක්‍රියා කියලා දක්වනවා 10ක්. දසපින් පුණ්‍ය ක්‍රියා. දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිදාන, පත්තානුමෝදන, ධම්මදේශන, ධම්මසවන, ධම්මදේශන, ditthිජ්ජු කම්ම කියලා 10ක් දක්වනවා පුණ්‍ය ක්‍රියා වශයෙන්. තව දස කුසල් කියලා 10ක් දක්වනවානේ. සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කතා කිරීමෙන් වැළකීම, අනබිද්ධා, අව්‍යාපාද, සම්මා දිට්ඨි යා එන දස කුසල කර්මපත තිබෙනවා. මෙන්න මේ පුණ්‍ය ක්‍රියා වශයෙන් ලැබෙන ඒ 10 ඒ අවස්ථාවලදී සිදු කිරීමේදීද අපට උපදනා වූ සිත්, ඒවා පුණ්‍ය ක්‍රියාවෝ නම් ඒ පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් උපදනා වූ සිත් මේ කාමාවචර කුසල් සිත්. කාමාවචර කුසල්. ඊළඟට සතුන් මැරීමෙන් වැළකීම. කොහොම අවස්ථාවකදීද ඒක සලකන්නේ? හුදු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන විට එතන විරතියට වඩා මේ වැළකීමේ චේතනාවයි ප්‍රධාන වන්නේ. මම මේකෙන් වළකිමි කියලා. විරතියට වඩා ඒ සතුන් මැරීමේ වැළකීමයි කියන එක හරියටියට සිදුවන්නේ නම් ඒ කොයි අවස්ථාවේදීද?
සතෙකු මැරීමට අවස්ථාවක් එළඹුණු කල්හි ඒ අවස්ථාවේදී කෙනෙකු සතුන් මැරීමෙන් වැළකීමට අනිත් එක